වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වත්සලා දිසානායක, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. මෙට්‍රික් ටොන් 2500ක තවත් ගෑස් තොගයක් මේ සතියන්තයේදී දිවයිනට. දුමින්ද සිල්වා යලි අත්අඩංගුවට. ජලාශය සහ ගංගා රැසක් පිටාර මට්ටමට. අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට අනතුරු ඇඟවීම. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දුරයට. ලුතිතන් ජෙනරාල් දුරයට උසස් කරමින් විකුම් ලේනගේ මහතා මෙරට 24 වෙනි යුද හමුදාපති දුරයට. බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2කට අධික ඖෂධ පරිත්‍යාගයක්. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කොළඹ වරාය ගැන අසත්‍ය තොරතුරු කිහිපයක් පළවීම තරයේ ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවට ගෙන යාමට සැලසුම් කර තිබූ රත්රන් තොගයක් අත්අඩංගුවට. යුක්‍රේනයේ ජනතාවගෙන් අඩක් රට හැරගොස් ඇතැයි හෙළිවේ. ජොකෝවික් සහ නඩාල් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටේට. ජාතික නිවාස සංවර්ධනාධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා යලි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන්නයි ශිෂ්ටාධිකරණය නියෝග කරයි. ඔහු ජනාධිපති සමාව යටතේ මරණීය දණ්ඩනයෙන් නිදහස් කොට තිබිණි. එම නිදහස් කිරීම නීතියට පටහැනි බැවින් එය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ මව විසින් ශිෂ්ටාධිකරණය හමුවේ පැමිණිලි 2ක් ගොනු කර තිබිණි. අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී ශිෂ්ටාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා මෙහිදී එම සමාව දෙනකොට අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටි සමාව දීම සම්බන්ධ අභිමතානුසාරී බලය තියෙන්නේ ජනාධිපතිතුමාට, ඒක පැහැදිලි සත්‍යයක්. නමුත් එය සඳහා ව්‍යවස්ථාවේම සඳහන් වෙලා තියෙනවා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටින් ගණනාව. ඒ අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටින් ගණනාව අනුගමනය කළාද නැද්ද කියන එක පිළිබඳ තමයි මේ අය බහුතරයක් සඳහන් කළේ. ඒ දේශනවලදී ඊට අමතරව ඒ අනුගමනය කළ නැති බව ප්‍රකාශ කරමින් සඳහන් කළේ විශාල පිරිසක් මරණ දඬුවම ලැබුව අය සිටියේදී මොව්වම මේකට තෝරාගත්තේ මොන පදනමද කියන එක පිළිබඳවත් මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවෙන්න නම් එය ජනතාව දැනගත යුතුයි, නැත්නම් අතෘප්තියටපත් පාර්ශවයේ දැනගත යුතුයි කියන පදනම තමයි මේ නඩුවේ තිබෙන්නේ. දැන් එතෙන්දී මුල් වෙලාවේ බැලු බැලමට නඩුවක් තිබෙන හේයින් ඉදිරියට පවත්වාගෙන යෑම කරන්න ඕනේ කියලා ශ්‍රේෂ්ඨාධිකාරිය තීරණය කරපු නිසා තමයි නොතීසි නිකුත් කළා ඒ නියෝගය අත්හිටවන්න දීලා තියෙන්නේ. සාමාන්‍ය ක්‍රමයේ එහෙම තමයි. අපේ නීතිය හැටියට මරණීය දණ්ඩනය ලබා දීලා තියෙන කෙනෙකුට අප ලබා දීමක් සිදුවන්නේ නැහැ. පොල්ගොල්ල ජලාශයේ වාන්දුරුටු 3ක් මේ වන විට විවෘත කර තිබේ. අකුරෙන් හා අඹතැන්න ප්‍රදේශාශ්‍රිතව සිදුවිය හැකි ගම් වතුර පාලනය කිරීම සඳහා මෙලෙස වාන්දුරුටු විවෘත කළ බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා කියයි. මේ අතර ගාල්ල, නෙළුව, කළුතර යන ප්‍රදේශවල ගම් වතුර අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසයි. එම ප්‍රදේශවල ගංගා ආශ්‍රිත හා පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතුය. ආපදා තත්වයක් මතු වූහොත් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් සූදානමින් සිටින බවද කොඩිපිලි මහතා ප්‍රකාශ කරයි. පොතින වැසි සහිත කාලගුණ තත්ත්වය දිස්ත්‍රික්ක ගණනාවකම තවදුරටත් වාර්තා වෙන බැවින් කෙසේ වෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ පිළිබඳ අඛණ්ඩව නිරීක්ෂණ කරමින් පවතින පසු වෙනවා. ඉදිරියේදී ඇති විය හැකි නායම් නිවේදනය නිකුත් කිරීම සඳහා කෙසේම අවස්ථාවක අපි ඉල්ලා සිටිනවා 117 දුරකථන අංකය සමග සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. එකම නායම් සම්බන්ධීනොත් විශේෂම ජනතාව නායම් ඇති විය හැකි එම පස්කම් කඩාවැටීම් සම්බන්ධයෙන් එම නිවේදනය නිකුත් කරන තුරු විමසිල්ලෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. එකම නායම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. යටියන් තොට VOAද පිටාර ගලමින් පවතින බව අප ප්‍රාදේශීය වාර්තාකරු පවසයි. ඒ හේතුවෙන් යටියන් තොට බුලත් කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ පරුස්සැල්ල පාලමට හානි වී ඇත.
නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණීමෙන් සුළු ගම් වතුර තත්ත්වයක් හටගෙන ඇතැයි මාතර අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරයි. එනිසා මාකඳුර පාලමසල මාර්ගය මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක අවහිරතා මතුව තිබේ. යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා අද සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කෙරේ. ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද පෙරවරුවේ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා වෙත බාර දෙනු ලැබිය. මේ අතර මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා මෙරට 24 වෙනි යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරිණ. ඊට අදාළ ලිපියද අද පෙරවරුවේ ජනාධිපතිතුමා විසින් ලියනගේ මහතා වෙත බාර දෙනු ලැබිය. ඒ මහතා දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ. යුද හමුදාපති ධුරයට පත් කිරීමත් සමග ලියනගේ මහතා ලුතිතන් ජෙනරාල් නිලයටද උසස් කර තිබේ. නව යුද හමුදාපතිවරයා මාතලේ විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. කැඩෙට් නිලධාරියෙකු ලෙස 1986 දී යුද හමුදාවට එක් වූ ඔහු ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයෙන් සහ පාකිස්තාන හමුදා ඇකඩමියෙන් මූලික හමුදා පුහුණුව ලැබිය. ඔහු දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට එක්ව වසර 35ක කාලයක් තුළ දෙස් විදෙස් පාඨමාලා රැසක් හැදෑරිය. රට මුදා ගැනීමේ මෙහෙයුමේදී 56 සහ 57 සේනාංකවලට විරෝධාර දායකත්වය ලබා දෙමින් පදක්කම් රැසකට හිමිකම් කීමටද නව යුද හමුදාපතිවරයා සමත් විය. ඇමරිකානු ඩොලර් මිලියන 2.2ක ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීම අද සිදු කෙරිණ. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී බංග්ලාදේශ මහ කොමසාරිස් තරීක් MD අරිෆුල් ස්ලාම් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණ. බංග්ලාදේශයෙන් පිරිනැමුණු මෙම ඖෂධ තොගය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 79ක් ඇතුළත් වේ. මෙම අවස්ථාවට එක් වූ ඇමති කෙහෙලි රමුක්වැල්ල මහතා බංග්ලාදේශයෙන් ලබා දුන් සහායට ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රසාදය පළ කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කොළඹ වරාය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු කිහිපයක් ප්‍රචලිත වීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. දැනටත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු කාර්යක්ෂමව සිදු කෙරේ. ලොව වරායන් අතරින් කොළඹ වරාය ලොව හොඳම වරායන් 25 අතරෙහි පසුවෙයි. කොළඹ වරාය දකුණු ආසියාවේ ඇති දියුණුතුම වරායක්ද වේ. විදේශ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය පුවත් හරහා කොළඹ වරායේ කීර්ති නාමයට බලපෑමක් එල්ල විය හැකි බැවින් සැබෑ තොරතුරු සමාජගත කිරීමේ අවශ්‍යතාවයද සභාපතිවරයා පෙන්වා දෙයි. කොළඹ වරාය සම්බන්ධයෙන් විදේශ මාධ්‍යවල වැරදි අර්ථකථන සහ වැරදි පුවත් පළවෙමින් තිබුණා. එම පුවත් කිසිදු සංඛ්‍යාලේඛනයක් හෝ හේතුවක් රහිතව සිද්ධ වෙච්ච දේවල්. කොළඹ වරායේ කිසිදු මෙහෙයුම් අපහසුතාවයක් නොමැතිව මේ මොහොතේදී බැහැයුම් කරගෙන යනවා. ඒත් එක්කම අපිට ඉදිරියේ රටේ ඇති විය හැකි සිද්ධීන් වලින් වරායේ මෙහෙයුම් වලට හානියක් නොවන විදිහට අපි සැලසුම් සකස් කරලා තියෙනවා. එම අනුව කොළඹ වරාය ජාත්‍යන්තර ප්‍රතිනායගත කරණීමේ වරායක් ලෙස තිරසාරව ඉදිරියට යන බව තමයි අපිට කියන්න අවශ්‍ය වෙන්නේ. මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තිරසර විසඳුම් සෙවීම වෙනුවෙන් ජපාන් රජයේ සහාය ලබා දෙන බව ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සිකෝ කොටාරෝ මහතා පවසයි. ඇමති ජී.එල්. පීරිස් මහතා සමග ඒකුත් දිනක පැවති හමුවකදී හෙතෙම මේ බව සඳහන් කර තිබේ. මෙහිදී ඇමතිවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එක්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් සැකසීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකා රාජ්‍ය පැරිසන් ක්ලබ් ණයදායකයන්ගෙන් හා G7 රටවල් සහ අනිකුත් ණය හිමියන්ගේ සහාය ලබා ගැනීමට අදහස් කරන බවයි. COVID-19 මෙරට සීග්‍රේන් පැතිර ගිය කාලේ ජපානයේ ලබා දුන් සහායද මෙහිදී ඇමතිවරයා සිහිපත් කළේය. ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කර තිබූ රත්රන් තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වෙයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ තලෙමන්නාරම තම්මැන්නා කඳවුරට අනුයුක්ත නාවික හමුදා සමාජිකයන් පිරිසක් විසින් හෙළි කරගත් තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණ.
රත්රන් තොගේ වටිනාකම රුපියල් මිලියන 43කි. රසායනාගාර උපකරණ පරිභෝජ්‍ය භාණ්ඩ හා ප්‍රතික්‍රියාකාරක සැපීම පිණිස ලන්සු ඉදිරිපත් කර ඇති සැපීම්කරුවන් සඳහා ගෙවීම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කම්කරුවන්ගේ ආරක්ෂාව අවසන් කිරීම සඳහා වූ 1971 අංක 45 දරන පනත සහ 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී ඇත. හිදෝගම විභාග මධ්‍යස්ථානයකදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට විභාග නිරීක්ෂකයෙකු විසින් සිදු කරන ලදැයි කියන අතවර කිරීමක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි එය සිදු කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙතින් වාර්තාවක්ද කැඳවා ඇත. එම වාර්තාව තුළ වින්දිත සිසුවිය විභාග ශාලාධිපති සහකාර ශාලාධිපති චෝදිත නිරීක්ෂක යන පිරිසෙක්ගෙන් සහ විභාග ශාලාවේ සිටි අපේක්ෂකයන් කිහිප දෙනෙක්ගෙන් ලබාගත් ප්‍රකාශ අන්තර්ගත වෙතයිද අමාත්‍යාංශය පවසයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදා හැරීම අද සිට ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසයි. මෙලෙස වෙළඳපළට ගෑස් නිකුත් කෙරෙන්නේ දින 8කට පසුවය. අද සිට සිකුරාදා දක්වා දෛනිකව ගෑස් සිලින්ඩර් 50,000ක් නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම අපේක්ෂා කරයි. මෙම සතියාන්තයේ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් ආනයනය කිරීමට නියමිතය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. අධික වැසි පවතින දිනවල ජලය නිසි ලෙස ගලා නොයාමෙන් අතුරු මම්මාවත්වල ගමන් කරන ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මෙම දිනවල පැහැදිලිව දැකගත හැකි වේ. එමගින් නිසි ලෙස අතුරු මම්මාවත් පිළිසකර නොකළ පළාත් පාලන ආයතන කවරේද යන්නත් ඕනෑම අයෙකුට අනාවරණ වේ. පළාත් පාලන ආයතන මගින් සංවර්ධනය කළ යුතු මාර්ග සංවර්ධනය කිරීමට එම බලධාරීන් අවධානය යොමු කළ යුතු බව ජනතාව පෙන්වා දෙති. විදෙස් පුවත් මේ වෙන විට යුක්‍රේනයේ ජනගහනයෙන් අඩක් පමණ රට හැරගොස් ඇතැයි හෙළිවේ. ඉකුත් සතියේ යුක්‍රේනය කළ සංගණනයකදී මේ බව අනාවරණ වී තිබේ. ඉන් ඇතැම් යුක්‍රේන වැසියන් වෙනත් රටවල් වලට පලා ගොස් තිබේ. තවත් පිරිසක් රුසියානු පාලන ප්‍රදේශයන්හි රැඳී සිටිතේ. මේ අතර ලැට්වියාවේ ආගමැති එර්ටස් ක්‍රිස්ජානිස් කාරින් සඳහන් කරන්නේ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කරන තරමට යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇති බවයි. කැනඩාවේ ගිනිඅවේ පාලන නීති දැඩි කිරීමට යයි. ගිනිඅවේ අලෙවි කිරීම සහ මිලදී ගැනීම සීමා කිරීම කැනේඩියානු රජයේ ඉලක්කය වී තිබේ. එරට අගමැති ජස්ටින් ට්‍රූඩෝ ප්‍රකාශ කර ඇත්තේ අපරාධ අවම කිරීම සඳහා නව නීති කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ඇමරිකාවෙන් හෙපටයිටිස් A රෝගය නවාකාරයකට පැතිර යාමේ පුවතක් වාර්තා වේ. විෂ බීජ සහිත කාබනික පොහොර යොදා වගා කරන ලද ස්ට්‍රෝබෙරි වර්ගයක් මගින් මෙලෙස හෙපටයිටිස් රෝගය එරට පැතිර යන බව හෙළිව ඇත. කැලිෆෝනියා ප්‍රාන්තයේ පමණක් හෙපටයිටිස් A රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෛරසය සහිත ස්ට්‍රෝබෙරි පළදාව මේ වන විට ඇමරිකානු වෙළඳපොලේ අලෙවි කොට අවසන් බවත් අනාවරණ වේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කෘෂිකර්ම හා අධ්‍යාපන ශේෂ්ඨවල ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී රජයේ සැලසුම් ඉදිරිපත් කෙරිණ. එහිදී ඇමති මහින්ද අමරවීර මහතා පැවසුවේ වගා සංග්‍රාමයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට යොදාගත හැකි සෑම භූමියක්ම ඒ සඳහා ප්‍රයෝජනයට ගැනීම සඳහා රජයේ අවධානය යොමු ඇති බවයි. ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අධ්‍යාපන ශේෂ්ත්‍රය තොරතුරු තාක්ෂණ පහසුකම් වලින් දැනට වඩා සුවිශාල වශයෙන් පුළුල් කළ යුතු බවයි.
මේ තියෙන දැවැන්ත විදේශ විනිමය අර්බුදයට මම දකින ලෙස කෙටි කාලීනව තියෙන එක විසඳුමක් තමයි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් සොයාගත යුතු. IT නැත්තම් පරිගණක අපනයනය කිරීම තුලින් ඉන්දියාව වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයක් උපයන. එක වර්ෂයකට අසල්වැසි රටේ ඉන්දියාවේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ අපනයන වලින් ඇමරිකානු ඩොලර් බිලියන 200කට වැඩිය සොයනවා. අපේ මුළු විදේශ ණයම තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 55යි. ඒ වගේ 4 ගුණයක් IT එක්ස්පෝර්ට්ස් වලින් හොයනවා ඉන්දියාව. ලංකාව කීයද සොයන්නේ? මම අපනයන විශ්ේ භාරව පසුගිය කාලේ කටයුතු කරපු නිසා 1.2. එතකොට අපිට අපේ දරුවන්ට අවුරුදු 16, 17, 18, 20, 22 පොපියන චමත්කාරයේ සහිත භද්‍ර යෞවනයේ දරුවන් මේ තොරතුරු තාක්ෂණය ඔක්කොම ටික කඩිනමින් දෙන්න පුළුවන් නම් අපිට මේ අපනයන ආදායම 1.2 අඩුතරමේ බිලියන 5ක් කරන්න පුළුවන් නම් තෙල් ටික ගේන්න ඕනේ සල්ලි ටික ඒකෙන් අපිට සොයාගන්න පුළුවන්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් මහ තරඟය ලබන මාස 5 වෙනිදා පැවැත්වේ. මේ වෙන විට එහි අවසන් පූර්ව වටේට ලොව ප්‍රධාන පෙළේ ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සහ සර්බියාවේ නොවැක් ජොකෝවිච් සුදුසුකම් ලබා සිටිති. නඩාල් මෙම තරඟාවලිය 7 වතාවක් ජයගෙන තිබේ. අවසන් මහ තරඟය ඔවුන් දෙදෙනා අතර පැවතුනහොත් එය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි විදේශ වාර්තා අනාවරණය කරයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල ජොකෝවිච් ප්‍රථම ස්ථානයේ පසුවේ. නඩාල්ට හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා පෙන්වා දෙයි. ඉන්ධන හා ත්‍රිරෝද රථ අමතර උපාංග සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරන් මුහුණ දෙන ගැටලු විසඳීම කෙරෙහි රාජ්‍ය අවධානය දැනට වඩා යොමු විය යුතුය. අද පැවති මාධ්‍ය හමුවකදී ධර්මසේකර මහතා මෙම කරුණු ප්‍රකාශ කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවට අනුව මේ වෙන විට ඇමරිකානු ඩොලර් එකක ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 355යි 777ක් ලෙසයි. විකුණු මිල රුපියල් 365යි 774කි. යුරෝ එකක ගැනුම් මිල රුපියල් 383යි 720කි. විකුණු මිල රුපියල් 394යි 76කි. රුපියල් 2යි 776ක් ලෙස ජපන් යෙන් එකක ගැනුම් මිල සටහන්ව තිබේ. විකුණු මිල රුපියල් 2යි 787කි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව අද සහ ඉදිරි දින කිහිපයේදී දිවෙන පුරා පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. මෙට්‍රික් ටොන් 2500ක තවත් ගෑස් තොගයක් මේ සතියන්තයේදී දිවයිනට. දුමින්ද සිල්වා යලි අත්අඩංගුවට. ජලාශ සහ ගංගා රැසක් පිටාර මට්ටමට.
අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට අනතුරු ඇඟවීම. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දුරයට, ලුතිතන් ජෙනරාල් දුරයට උසස් කරමින් විකුම් ලියනගේ මහතා මෙරට 24 වෙනි යුද හමුදාපති දුරයට, බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2කට අධික ඖෂධ පරිත්‍යාගයක්. ශ්‍රී ලංකා වරාය අධිකාරී සභාපතිවරයා කොළඹ වරාය ගැන අසත්‍ය තොරතුරු කිහිපයක් පළවීම තරයේ ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවට ගෙන යාමට සැලසුම් කර තිබූ රත්රන් තොගයක් අත්අඩංගුවට. යුක්‍රේනයේ ජනතාවගෙන් අඩක් රට හැරගොස් ඇතැයි හෙළිවේ. ජෙකොවික් සහ නඩාල් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පුහුර වටේට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.